පින්නතුනි ලෝකේ සාතිශය බහුතරය මහා වෙහෙසක් දරමින් ඉන්නවා පින්නතුනි ධනය ඉපයීම පිණිස. ඒ ධනය උපයන්න මේ තරම් වෙහෙසක් ගන්න කියලා බැලුවොත් මිනිස්සු හිතනවා ධනය නැති තැන සැපය නැහැ, ධනෙ නැති තැන සතුට නැහැ කියලා. තවත් විදිහකට බැලුවොත් මේ ලෝකයේ සාතිශය බහුතරය දකින්නේ දන්නේ ධනය කොතැනද එතන සතුට කියලා. මං ඔබෙන් ඇහුවොත් එහෙම මේ ලෝකේ මහා ධනවත් සියල්ලෝම සතුටින් ඉන්නවද කියලා? ලෝකේ ධනෙ හොයනවා සතුට වෙනුවෙන්, ධනෙ හොයනවා සැපය වෙනුවෙන්, ධනෙ හොයනවා සැනසෙල්ල වෙනුවෙන්. හැබැයි ධනෙ තියෙන සියල්ලෝම සතුටින්ද කියලා හුව? ධනෙ තියෙන සියල්ලෝම සැපයෙන්ද කියලා හුව? ධනෙ තියෙන සියල්ලෝම සැනසෙල්ලෙන්ද කියලා හුව? එහෙම එකක් පේන්නේ නැහැ. එහෙනම් සතුට තියෙන්නේ ධනය තියෙන තැන කියලා හිතුවට ධනය තියෙන තැන පින්නතුනේ සතුට නැති අවස්ථාත් අපි දන්නවා. ඇයි එහෙම වෙන්නේ? පළවෙනිම කාරණේ තමයි අපි ධනය මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඒ නිසාම සතුට මොකද්ද කියලා දන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා අපිට තියෙනවා ධන 7ක් කියලා. තියෙන්න ඕන ධන 7ක්. මොනවද මේ ධන 7? මේවා නිකං ධනයක් නෙමෙයි, ආර්ය ධනයක් පින්වත්නි. ආර්ය ධනයක් කිව්වම ඒ ධනයෙන් දිනන්න පුළුවන් මෙලෝ විතරක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ඒ ධනය මෙලව දිනන්නත් පුළුවන් ධනයක්, ඊළඟට පරලොව දිනන්නත් පුළුවන් ධනයක්. හැබැයි මේ ලෝකේ මේ ආර්ය ධනයෙන් බැහැරව ජීවිතේ ධනය හොයන්න යොදන මිනිස්සු පරලොව දිනන එක පසකින් තියා මෙලවවත් හිතූ පරිද්දෙන් දිනා ගන්න සමත් වෙලා නැහැ. මොනවද මේ ධන 7? මෙලව පරලොව දෙලොව දිනන්න පුළුවන්. පළවෙනිම ධනය ශ්‍රද්ධාව. සද්ධා ධනං, සීල ධනං, හිරි උත්ථප්පයං ධනං, සුත ධනං ච ඡාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. මේ ධන 7 බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළාට ධන 7ක් කියලා අපිට ඒක තේරෙනවද? මම අහන්නේ අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ විදිහට ඒ සරණ ගිය ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කරනකොට ශ්‍රද්ධාව ධනයක් කියලා අපිට හැඟෙනවද ශ්‍රද්ධාව ධනයක් කියලා? බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ වෙච්ච අපිට උන්වහන්සේ දේශනා කරනවා සීලය ධනයක් කියලා. හැබැයි අපිට තේරෙනවද අපි සමාදන් වෙලා ඉන්න සීලය ධනයක් කියලා? එහෙම තේරෙනවා නම් මෙච්චර ධනහානියක් කරගයිද මිනිස්සු? මොකද මේ ධනහානිය කිව්වේ? සීලයේ විනාශේ. රුපියල් 7 වලින් ඉතුරු කරන මිනිස්සු සීලේ නැමැති ධනෙ විනාශ කරගෙන නැද්ද? විනාශ කරගෙන ඉන්නේ. මෙන්න මෙහෙම ධන 7ක අවසන් ධනය හඳුන්වපු බුද්ධ වචනේ තමයි පින්වත්නි මේ දේශනාවට මාතෘකා කළේ. ඒ තමයි මොකද්ද? ප්‍රඥා ධනය පින්වත්නි. පඤ්ඤාමේ සත්තමං ධනං. මොකද්ද ප්‍රඥා ධනය කියන්නේ? කතමං ච භික්කවේ පඤ්ඤා ධනං. මොකද්ද මහණෙනි මේ ප්‍රඥා ධනය? ඉද භික්කවේ අරිය ශාවකෝ. මහණෙනි මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා. කවුද ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ?
කවුද ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ? ආර්ය භාවයට පත් වෙන්නේ පින්නතුනේ භූමීන් වශයෙන් බලනකොට නම් මේ ශාසනය ඇතුලේ සෝවාන් ඵලයටවත් පත් වෙච්ච කෙනා. ආර්ය භූමිය ආරම්භ වෙන්නේ සෝවාන් ඵලයෙන්. නමුත් පින්නතුනේ යමෙක් තිසරණේහි පිහිටලා සීලයක් ආරක්ෂා කරමින් මගඵල නොලැබුවා උනත් පින්නතුනේ ධර්මයේ තුල හික්මෙනවා නම් ධහම තුල ඔහුත් ආර්ය නාමයෙන් හඳුන්වලා තියෙනවා. මහණෙනි මේ ශාසනයේ යම් ආර්ය ශ්‍රාවකෙක් පඤ්ඤවා හෝති ප්‍රඥාවන්තෙක් වෙනවා කොහොමද? පින්වත්නි යම් කිසි දෙයක් මේ ලෝකේ හටගත්තා නම් ඒ හටගත්තා වූ දේ උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. උද්ධය කියලා කියන්නේ හට ගැනීම, අත්ථ කියලා කියන්නේ මෙතන පින්වත්නි නැතිවීම. අස්ථේට යනවා කියන්නේ සූර්යයා. උදයත්ත කියලා කියන්නේ ඇතිවීම නැතිවීම පිළිබඳව දකින්නට පුළුවන් ප්‍රඥාවෙන් සමත් වෙනවා කියලා. මහණෙනි මෙහි යම් ශ්‍රාවකෙක් ඇතිවන නැතිවන දෙය දකින්න පුළුවන් ප්‍රඥාවකින් යුක්ත වෙනවා නම් ඊළඟට කියනවා අරියාය නිබ්බේධිකාය ආර්ය වූ නිර්වේදය. එහෙමත් නැතිනම් ආර්ය වූ කලකිරීම. නිබ්බේධිකාය නිබ්බින්දති කියන්නේ කලකිරෙයි. බණ පොතේ නිබ්බින්දති කියන්නේ කලකිරෙයි කියන එක. මෙතන කියනවා අරියාය නිබ්බේධිකාය ආර්ය වූ කලකිරීම. එහෙනම් අනාර්ය වූ කලකිරීමකුත් අනාර්ය වූ කලකිරීමකුත් තියෙනවා. ඊළඟට කියනවා පින්වත්නි සම්මා දුක්ඛක්ඛය ගාමිනියා මනාකොට දුක් දුරු කරන්නා වූ දුක් ක්ෂය කරන්නා වූ ප්‍රඥාවෙන් යුතුද ඉදං උච්චති භික්ඛවේ පඤ්ඤා ධනං. මහණෙනි මේකට කියනවා ප්‍රඥා ධනෙ කියලා. ඔන්න පළවෙනියටම කියනවා මොකද්ද? ඇතිවන දේ නැති වෙනවා කියලා දන්නවා නම්. දෙවෙනි එක කියනවා ආර්ය වූ ප්‍රඥා ආර්ය වූ කලකිරීමෙන් යුක්ත වෙනවා නම්. තුන්වෙනි කාරණේ කියනවා පින්වත්නි දුක් නැති කිරීම පිළිබඳ මනාකොට ක්‍රමය දන්නවා නම් ඔහු තමයි ප්‍රඥාවන්තය කියනවා. නැවත මේ කාරණේ ගැන හොඳට තමන් එක්ක ගලපමින් බලන්න. මොකද්ද ප්‍රඥාව කියන්නේ? ඇතිවන දේ නැති වෙනවා කියලා අවබෝධයෙන් ඉන්නවා නම් ඒ අවබෝධය නිසාම ආර්ය කලකිරීමකට පැමිණෙන්න පුළුවන් නම් ඒ ආර්ය වූ කලකිරීමෙන්ම මනාකොට දුක් කෙලවර කරන්න දන්නවා නම් මනාකොට දුක නැති කරන්න දන්නවා නම් මහණෙනි ඒක තමයි ප්‍රඥාව කියනවා. දැන් මේ කාරණා ටික ඔබට තියෙනවද කියලා බැලුවොත් මේ කාරණා ටික ඔය ඇත්තන්ට තියෙනවද කියලා බැලුවොත් එimhe ඔය ඇත්තන්ට තියෙන්නේ ප්‍රඥාවක්ද නැත්නම් උගත්කමක්ද කියලා පින්වත්නි ඔබටම තේරුම් ගන්න පුළුවන්. බොහෝ විටකදී අපිට හොඳ දැනුමක් තියෙනවා. හොඳ උගත්කමක් තියෙනවා. මොනතරම් දැනුම තිබුණත් මොනතරම් උගත්කම තිබුණත් පින්වතුනේ ලෝකයේ සමහර ඇතෝ පිඟානක් බිඳුනත් පින්වත්නි කලකෝලාහල ඇති කරගන්නවා. වීදුරුවක් බිඳුනත් පින්නතුනේ දරුවන්ට පහර දෙනවා. ඇයි මේ? උගත්කම් තිබුණට ප්‍රඥාව නැහැ. එයා ලෝකේ හැමදේම අනිත්‍යයි කියලා දන්නවා. හැබැයි පින්වත්නි වීදුරුව අනිත්‍යයි කියලා දන්නේ නැහැ පින්වත්නි කැඩෙනකොට. එයා ලෝකේ හැමදේම වෙනස් වෙනවා කියලා දන්නවා. ඒ වුණාට පින්වත්නි
පිඟානක් බින්දෙනකොට පින්නතුනේ ඒ ඉස්සරහා මූණ දෙන්න දන්නේ නැහැ. ඇයි උගත්කම සමත් වෙන්නේ නැහැ බොහෝ විටකදී. පින්වත්නි අපේ සැනසෙල්ල ඇතිකරන්න උගත්කම පමණක් හේතු වෙන්නේ. දැන් බලන්න ලෝකේ හැමෝම හටගන්න දේවල් නැති වෙනවා කියලා දන්නවද නැද්ද කියලා බැලුවොත් එහෙම. පින්වත්නි මේ ලෝකේ ගහක පිපෙන මල් ටික පර වෙලා වැටෙනකොට අපි හිතමු ඒ මල් පැලය රෝපණය කරන්නේ හිටවන්නේ ඔබ. ඒ රෝපණය කරපු මල් පැලේ මල් හටගන්නකොට රෝපණය කරන දාට වඩා සතුටක් තියෙනවද නැද්ද? සතුටක් තියෙනවා. ඊළඟට පින්වත්නි ඒ හටගත්තු මල් ටික පර වෙලා වැටෙනකොට මෙතන පින්වත්නි කවුරු හරි ඉන්නවද මහා හඬින් මේ මල් ගහ බදාගෙන අඬපු? එහෙම ඉන්නවද? එහෙම කවුරුත් නැහැ. ඊළඟට පින්වත්නි තෝරලා සාප්පු ගානේ ගිහිල්ලා පින්වත්නි තෝරගත්තු ඇඳුම් ඔය ඇතන්ට තියෙනවා. අපිට නැති වුණාට. එහෙම තෝරලා ගත්තු ඇඳුම් කාලයක් යනකොට පින්නතුනේ මහපු තැන් වලින් ගැලවිලා යනකොට ඉරිලා යනකොට paludu වෙනකොට මේ වස්ත්‍රය බදාගෙන අඬපු කෙනෙක් මෙතන ඉන්නවද? එහෙම කෙනෙකුත් නැහැ. ඊළඟට පින්නතුනේ අපිට දහස් ගණනක් වැඩ රාජකාරී කරගන්න තියෙද්දී උදෑසනම නැගිච්ච සූර්යයා පින්නතුනේ බැහැලා යනකොට ඒ සූර්යයා දිහාවට දෑත දික් කර පින්වත්නි හඬ නගමින් කෑ ගහමින් හඬන කෙනෙක් මෙතන ඉන්නවද? එහෙම ඉන්නවද පින්වත්නි? එහෙම නැහැ. ඊළඟට පින්වත්නි අපේ වෙහෙස විඩාව දුරු කරගෙන ඊටාම සෞම්‍ය සුලං රැල්ලත් අපි අපේ ඇඟේ වැදිලා ඒ සුරං රැල්ල අපිව පහු කරගෙන යනකොට තවත් කෙනෙක් නිවන්න හඬ නගලා විලාප තියෙන කෙනෙක් මෙතන ඉන්නවද? එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ ස්වභාවය මොකක් කියලාද ඔයයන්ට හිතෙන්නේ? ඒ කාන්තෙන්ම පින්වත්නි ඔහුට උමතු භාවයක්ද නැද්ද තියෙන්නේ? උමතු භාවයක්ද නැද්ද? උමතු භාවයක්. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේ හරි නැද්ද? සබ්බේ පුතුජනා උම්මත්තකා. ඇයි? අපි ගලන ගඟට ගලන්න දෙන්නේ නැහනේ. අපි හිතනවා ගලන ගංගාව මා පමණක්ම තෙමිය යුතුයි. ගලන ගඟ මගේ ගෙදර ළඟම නතර විය යුතුයි. හමන හුලං රැල්ල මගේ ළඟම නතර වෙලා තිබිය යුතුයි. ඊළඟට මල් පිපෙන්න ඕනේ, හැබැයි පිපුණු මල් පර වෙන්න බෑ. අපි පිපෙනවට අකමැති නෑනේ. පිපුණු මල් පර වෙනවට තමයි අකමැති. අඹ මල් හැදෙනවට අපි අකමැතිත් නෑ. අඹ ගැට බවට පත් වෙනවට අපි අකමැතිත් නෑ. අඹ පැහෙනවට අපි අකමැතිත් නෑ. අඹ ඉදෙනවට අපි අකමැතිත් නෑ. හැබැයි අඹ ඉදිලා වැටෙනකොට අපි කැමති නෑ. එහෙම එකක් නේද ලෝකේ තියෙන්නේ. එකම සිදුවීම් පෙළක මේ තැනට මම කැමති, එකම සිදුවීම් පෙළක මේ ටිකට මං අකමැති. කැමති ටිකේදී සතුටු වෙනවා, අකමැති ටිකේදී දුක් වෙනවා. අඹ ගෙඩිය මොකද කරන්නේ? අඹ ගෙඩියේ ඉදෙනකන් මං කැමති. ඒ කාලෙට සතුටුයි. ඒ දුණු අඹ ගෙඩිය හැබැයි පින්වත්නි වැටෙනකොට නරක් වෙනකොට අපි කැමති නෑ. දැන් අපේ දුක හෝ සැප නැති කරන්න මේ අඹ ගෙඩියට මොනවද කරන්න පුළුවන්?
අඹ ගෙඩියට කරන්න දෙයක් නැහැ පින්වත්නි. කරන්න තියෙන දෙයක් කරන්න තියෙන්නේ කාටද? පින්වත්නි තමන්ටයි. මේ ලෝකේ දුක කොතනද තියෙන්නේ? ඒ දුක තියෙන්නෙම පින්වතුනේ සිද්ධ වෙන සිදුවීම දිහා ප්‍රඥාවන්තව ධර්මානුකූලව දකින්න බැරි කමේ අසමත්කම නිසායි. ලෝකේ හැමදේම සිද්ධ වෙන්නේ පින්වත්නි අපි ප්‍රිය කරන පිළිවෙලට නෙමෙයි. මේ ලෝකේ දුකක් කියලා දෙයක් තියෙනවා නම් ඒ දුක කියන එක තියෙන්නේ අපි ප්‍රිය නොකරන දේ සිද්ධ වෙන නිසා. දැන් බුදුරජාණන් වහන්සේ මුවින් වදාළ දුක් හුඟක් තියෙනවනේ. ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යන එක දුකක්, මැරෙන එක දුකක්, ප්‍රිය අය වෙන් වෙන එක දුකක්, අප්‍රිය අය ලං වෙන එක දුකක්, කැමති දේ නොලැබී යන එක දුකක්. ඔය ඔක්කොම දුක් ටික එකට අරගෙන පින්නතුනේ එක දුකක් අස්සට දාන්න කිව්වොත් එහෙම මේ හැම දුකක් අස්සෙම තියෙන්නේ මේක කියලා. හොඳට විමසලා බලන්න හැම දුකක් අස්සෙම තියෙන පින්නතුනේ එක දුකයි. මොකද්ද? ඕනෑම දුකක් අස්සේ තියෙන පින්නත්නි එකම එක දුකයි. ඒකම එක දුක තමයි පින්නත්නි යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. මේ ලෝකේ යමක් කැමැතිද ඒ කැමැති දේ නොලැබීමේ දුක. ඕක තමයි පින්නත්නි මේ ලෝකේ තියෙන දුක. දැන් අපි හිතමු පින්වත්නි යම් කිසි හේතුවකින් දැන් බලන්නකෝ ජරාවටපත් වෙන එක වයසට යන එක. ඇයි වයසට යන එක දුකක් වෙන්නේ? ඇයි වයසට යන එක දුකක් වෙන්නේ? වයසට යන පටන් ගන්න කවුද පින්වත්නි? වයසට යන පටන් ගන්න කවද්ද? මව් කුසට පැමිණිදා ඉඳලා. ඉතින් එදා ඉඳන්ම පින්වත්නි ඔය හැත්තෝ දුක් වෙන්නේ නැහැනේ වයසට යන එක ගැන. එදා ඉඳන් දුක් වෙන්නේ නැහැ. උපන්දා ඉඳලා දැන් ඉපදිලා වයස අවුරුදු 10යි 12යි 15යි 14යි කියන්නේ. අපි හිතමු වයස අවුරුදු 20යි කියලා 25යි කියලා. ඒ කාලේ පින්නතුනේ කවුරුවත් දුක් වෙනවද අනේ මං වයසට යනවා නේද කියලා. එහෙම දුක් වෙන්නේ නැහැ. දරුවෝ බිහි කරපු අම්මලත් සතුටු වෙනවා. මගේ දැන් පුතාට අවුරුදු 7යි. මගේ පුතාට දැන් අවුරුදු 10යි. මගේ පුතාට දැන් අවුරුදු 15යි. මගේ පුතා දැන් හොඳ තරුණයෙක් අවුරුදු 20යි. 7යි 10යි 15යි 20යි කියලා මේ ගණන් හදන්නේ වැදූ අම්මත් මොකද්ද? දරුවා වයසට යන එක නේද? හැබැයි අම්මා අඬ දෙයි ටික කරන්නේ. අම්මා දුක් වෙවි නෙවෙයි ඒ ටික ගණන් කරන්නේ. එතකොට අපේ සම්මතයක් තියෙනවා එහෙනම් පින්වත්නි මොකද්ද? අවුරුදු 40ට විතර කිට් වෙනකොට දැන් හිතෙනවා දැන් ආයි ජීවිතේ නැගීමක් නැහැ. දැන් ආයි තියෙන්නේ මොකද්ද? බැසීමක් කියලා. බැසීමක් නෙවෙයි පින්වත්නි. නැගලා ඉහළට ආයි නැග ගන්නත් බැරි තැන තමයි මරණය කියන්නේ. වයසට යනවා කියන එක පටන් ගන්න පින්වත්නි මව් කුසට ආපු දා ඉඳලා. හැබැයි අපිට ඒ ටික දුකක් හැටියට තේරෙන්නේවත් නැහැ. තරුණ වයසට ආවට පස්සේ දුක් වෙනවා ඇයි? අපිට ළමා කාලේ ඉන්නවට කැමතිත් නෑ. මොකද අපි කැමති ළමයා ලොකු මහත් වෙනවට. ඒ නිසා ඒ ටිකේ සතුටු වෙනවා. කැමති ලොකු මහත් වෙනවට එතෙන්ද එන නිසා සතුටු වෙනවා. වයසට යනකොට දුක් වෙන්නේ ඇයි? කැමති තරුණකමේම ඉඳ ඒ වුණාට තරුණකමයි අහිමි වෙවි යන්නේ. කැමති වූ තරුණකම නොලැබෙමින් යන නිසා වයසට යන එක දුකයි. ලෙඩ වෙන එක දුකක් වෙන්නේ ඇයි? ලෙඩ වෙන එක දුකක් වෙන්නේ පින්වත්නි කැමැති නිරෝගීකම නැති වෙන නිසානේ. කැමැති නිරෝගීකම නැති වෙන නිසා පින්වත්නි ලෙඩ වෙන එක දුකක් වෙනවා. හැබැයි අමතක කරන්න එපා පින්වත්නි දුක නිසාත් අපි කෙලෙස් උපද්දවනවා. ඒකයි ලෝකයේ අන්ධයි කියන්නේ අවිද්‍යාවෙන් වැහිලා කියන්නේ.
බුදුවරු ලෝක ධාතුවේ පහළ වෙලා දුක දුකක් හැටියට දේශනා කරන්නේ අපිට ඇයි? වින්දත් අපිට දුක තේරෙන්නේ නැති හින්දා. දැන් බලන්නකො වෙනත් සමහර ලෙඩ හැදුණු ඇත්තෝ ප්‍රතිකාර ගන්න පින්නතුනේ බොහෝම ඉහළ. දැන් හෝටල් වල වගේ රෝහල් වලත් තරු පහේවා තියෙනවනේ. එහෙම තැනකින් නම් පින්නත් එතන මානයක් තියෙනවා. ඒ දුකෙහිම කෙලෙස් වඩන පැත්තද නැද්ද? දුකේම කෙලෙස් වඩන පැත්ත පින්නත්. ප්‍රඥාව නැතිකම නිසාම පින්නතුනේ අපි ප්‍රිය දේවල් අතහැරෙනකොට පින්නතුනේ දුක් විඳිනවා. ප්‍රිය දේවල් වුවත් අප්‍රිය දේවල් වුවත් අත්හැරෙන බව තේරුම් ගත්තා නම් දැන් ගඟක් ගලා බහිනවා. ගලා බහින ගංගාවේ ඔබට උවමනයි නාන්න. ඒ ගලා බහින ගංගාවෙන් නාලා ඔබ සුවසේ එගොඩ වෙනවා නම් ගොඩට එනවා නම් ඔබට කුමන වෙහෙසක්ද පින්වත් තිබුණු වෙහෙසක් නෙවෙනව මිසක. යම් කිසි කෙනෙකුට වෙහෙස තියෙන්නේ බැහැපු ගංගාවට බැහැලා නාලා නාපු වතුර ටික තමන් අයිති කරගන්න බැලුවොත් එතන වෙහෙස තියනවද නැද්ද? පින්නතුනේ එතන වෙහෙස තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ලෝකයේ වෙනස් වීම කියන එක අපිට නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෝකේ ගලා බහිනවා කියන එකත් අපිට නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කරන්න තියෙන්නේ පින්නතුනේ වෙනස් වෙන ලෝකය අවබෝධ කරගන්න එකයි. වෙනස් වීමේ දුක නැහැ පින්වත්නි. වෙනස් වෙන එකේ දුක නැහැ. නමුත් වෙනස් වෙන දේ පින්නතුනේ දකින්නේ කොහොමද? අපි පිළිගන්නේ කොහොමද? එතන තමයි දුක තියෙන්නේ. ඇතම් තැන්වලදී පින්නතුනේ ඒ සිද්ධ වෙන වෙනස් වීම ලෝකේ අනිත්‍ය කියන එකම අපිට ආශිර්වාදයක් වෙන අවස්ථා ඕන තරම්. ප්‍රඥාවන්තයාට පුළුවන් පින්නතුනේ ඒකත් නිවන පිණිසම පවත්ව ගන්න. දැන් උදාහරණයකට බලන්නකෝ පටාචාරාවගේ දවස් දෙකක් ඇතුලේ තමන්ගේ සමීපතම ඥාතීන් 6 දෙනෙකුගේ විනාශයක් සිද්ධ වුණා. මේ ටික සිද්ධ නොවුණා නම් පටාචාරා සමහර විටකදී ජේතවනාරාමෙට නොයන්න ඉඩ තිබුණා. දැන් මේ කියන්නේ ඒ 6 දෙනා මැරුණු එකමයි හොඳ කියලා නෙමෙයි. නමුත් සමහර විටකදී අපේ ගමන ආරම්භ වෙන්නේ එක් වීමෙන් නෙවෙයි වෙන්වීමෙන්. සිහියෙන් දකින්න ඕන මේ ලෝකෙ මේක සිදුවීමක් විතරයි වෙන්නත්. පිපුණු මල් පර වෙනවා. හමන සුළඟ අපි පහු කරනවා. ඉපදුණු අය මැරෙනවා. එක් වෙච්ච අය වෙන් වෙනවා. ලං වෙච්ච අය ඈත් වෙනවා. මේ ටික සිදුවීම් ටිකක්ම විතරයි. හැබැයි මේ සිද්ධ වෙන සිදුවීම් වලට පින්නතුනේ සිද්ධ වෙන්න ඉඩ දෙන්න. සිද්ධ වෙන සිදුවීම් එක පින්නතුනේ හැප්පෙනකොට තමයි පින්නතුනේ අපේ ජීවිතවල දුක තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පෙන්වන්නේ පින්වත්නි අවබෝධයෙන් ජීවත් වෙන්න. අවබෝධ කරගන්න. අනිත්‍ය කියන්නේ අවබෝධ කරගන්න මිසක ගැටෙන්න නෙමෙයි. දැන් අද අනිත්‍යයත් එක්ක තියෙන වෛරයක් නේ පින්නතුනේ. වෙනස් වීමත් එක්ක අද තියෙන්නේ වෛරය. නමුත් වෙනස් වීම තුලමයි පින්නතුනේ නික්මීම කියන එක තියෙන්නේ. අරියාය නිබ්බේධිකාය කියන්නේ ඒකයි. ආර්ය වූ කලකිරීමක් තියෙන්න ඕනේ. ආර්ය වූ කලකිරීමයි බණ පොතේ කියන අපි අතර තියෙන කලකිරීමයි දෙකක්. දැන් ඔය ඇත්තොත් කලකිරෙනවද නැද්ද? ඔය ඇත්තන් කලකිරෙන තැන් නැද්ද? කලකිරෙන තැන් තියෙනවා. හැබැයි කවමදාකවත් ඒ කලකිරුණු මොහොතක ඔය ගිහි ජීවිතේ හැරදාලා පැවිදි වෙන්න හිතලා තියෙනවද? දැන් බණ පොතේ නම් කියන්නේ පින්වත්නි කලකිරුණා නම් කලකිරුණු කෙනා ගිහි ජීවිතේ ඉන්නේ ආයේ. කලකිරුණු කෙනා එනවා කොතෙන්ද? පැවිද්දට. එතකොට ඇයි ඔයත් පැවිදි නොවුනේ?
කලකිරුණා නම්. ඔබ බලන්න ඕනේ ඒ කලකිරීම කියන එක අවබෝධයෙන් ඇති වෙච්ච එකක්ද නැත්නම් සිදුවීමක් එක්ක ඇති වෙච්ච ගැටුමක්ද කියලා. බොහෝ තැන්වලදී ඔබ කලකිරීම කියලා කියන්නේ යම් සිදුවීමක් සමග ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් වූ ද්වේෂයට. අද ඔබට ඇති වෙච්ච කලකිරීම ද්වේෂ මූලිකයි පින්වත්නි. ඒ ද්වේෂ මූලික කලකිරීම පින්වත්නි කෙලෙස් සංසිඳවන මාර්ගයට ඔබ ගන්නේ නැහැ. ඒ ද්වේෂ මූලික කලකිරීම පින්වත්නි ඔබ එකතු කරගන්නේ කෙලෙස් වඩන ප්‍රතිපදාවටයි. අවබෝධය ඇති කරගත්තොත් පින්වතුනි ඒ අවබෝධය මුල් කරගත්තු කලකිරීම තමයි බණ පොතේ කියන ආර්ය කලකිරීම නිබ්බේධිකාය කියලා කියන පින්වත්නි. එතකොට මේ සිද්ධ වෙන සිදුවීම් ටිකට සිද්ධ වෙන්න ඉඩ දෙන්න සමහර තැන්වලදී පින්වතුනේ අපි මහා විනාශයක් විපතක් කියලා හැටියට දැකපු දේවල්ම තමයි අපේ ජීවිත ගමනේ වඩා සුවදායි පැතිකඩකට අපේ ජීවිත වෙනස් කරන්නේ. උදාහරණයකට බලන්නකො කුස ජාතකේ. යශෝදරාව පින්නතුනේ මහ බෝධිසත්වයන් වහන්සේට පාරමී පුරන්න උපකාර කරමින් මේ සසර ගමන එන්න පටන් ගන්නේ දීපංකර පාදමූලයේ පටන්මයි. එහෙම එන්න පොරොන්දු වූ යශෝදරාව කුස ජාතකයේදී පින්නතුනේ මුළුමනින්ම වෙනස් වෙනවා. කුස ජාතකයේදී යශෝදරාව මොකද වෙන්නේ? මහ බෝධිසත්වයන් වහන්සේ කියන්නේ කුස රජුරුවන්ව ප්‍රතික්ෂේප කරනවා. එක් වෙලා පෙරම් පුරන්න උදව් කරපු කෙනා විවරණත් ලබාගෙන දැන් මොකද කරන්නේ? දැන් ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ සිදුවීම ඉස්සරහා ඔබ හිටියා නම් ඔබේ හැසිරීම කොහොම වෙයිද? ඒ කියන්නේ කුස රජුරුව ඔබ නම්. කුස රජුරුව ඔබ නම් ඔබේ හැසිරීම කොහොම වෙයිද කියලා ටිකක් හිතලා බලන්නකෝ. එතකොට තේරෙයි අපි ප්‍රඥාවන්තද නැද්ද කියලා. පින්වත්නි කුස රජුරුව නැවතත් පබාවතියගේ ප්‍රේමය දිනා ගන්න උත්සාහ කරනවා. ඒ ලෞකික වූ ප්‍රේමය දිනා ගන්නට දරන උත්සාහය අතරෙම නේද පින්වතුනේ ඒ භවය තුල වීරේ පාරමිතාව පූර්ණේ වෙන්නේ. වීරේ පාරමිතාව පුරන්න කියලා ඒ ආත්ම භාවයේදී වෙනත් දෙයක් කළේ නැහැ. පබාවතියගේ ප්‍රේමය දිනා ගන්නයි උත්සාහ කළේ. ඒ තුල වීරේ පාරමිතාව පූර්ණේ වෙනවා. එතකොට බලන්න පින්නතුනේ ටිකක් එදා යශෝදරාව එහෙමත් නැත්නම් පබාවතිය පාරමී පුරන්න උපකාර කළේ එක් වෙලා ඉඳලා නෙමෙයි පින්නතුනේ වෙන් වෙමින් ප්‍රතික්ෂේප කරමින්. සිද්ධ වෙන සිදුවීම් අපි අකමැති වෙන්න පුළුවන්. නමුත් ඒ අකමැති වූ සිදුවීමට ඔබ කොහොමද මුහුණ දෙන්නේ? ඒ මුහුණ දෙන විදිහෙන් පින්නතුනේ ඔබ සසරට එකතු වෙනවද නිවනට යනවද කියන එක තීරණය කරන්න පුළුවන්. සිද්ධ වෙන සිදුවීම සිද්ධ වෙනවා. නමුත් සිහියෙන් නුවණින් බණ පොතේ මේකට කියනවා පින්නතුනේ ධර්මයට අනුගතව ජීවත් වෙනවා කියලා. ධම්මා රාමෝ ධම්ම රතෝ ධම්මං අනුවිචින්තියං ධර්මයට අනුව හිතනවා කියන එක. ධර්මයට අනුව හිතනකොට පින්නතුනේ ඇතැම් තැනකදී අපිට සිද්ධ වෙන අකමැති දේ තමයි පින්නතුනේ වඩාත් සුවදායි ගමනකට අපිව එකතු කරන්නේ. මේ ලෝකේ අපි අහලා තියෙනවනේ පින්නතුනේ උදාන ගාථා කියලානේ. කවුද පින්නතුනේ උදාන ගාථා ප්‍රකාශ කරලා තියෙන්නේ? උදාන ගාථා ප්‍රකාශ කරලා තියෙන්නේ බුද්ධාදී උතුමන් වහන්සේලා. මේ සංසාර දුක් කෙලවර කළ මේ සංසාරේ අප්‍රමාණ දුක් වලින් නිදහස් වෙච්ච උත්මය තමයි පින්නත්නි උදාන ගාථා ප්‍රකාශ කළේ. කිසිම උදාන ගාථාවක් ප්‍රකට කරලා නැහැ පින්වතුනේ අල්ලා ගැනීම තුල. සියලු උදාන ගාථා
අත්හැරීමේම ආනිසංස බව මතක තියාගන්න ඕනේ. කිසිම උදාහරණයක් නැහැනේ පින්වත්නි මම මේ දේ අල්ලගත්තා කියලා. අද අපි සරණ යන්නේ නේද? අද අපි සරණ යන්නේ අපේ පරමාදර්ශයේ බවට පත් කරගන්න මේ හැම උත්තම චරිතයක්ම පින්වත්නි අත්හැරෙන දේවල් අත්හරපු උත්තමයන් වහන්සේලා. හැබැයි ලෝකේ තියෙන වරද තමයි අත්හැරෙන දේවත් පින්නතුනේ අත්හරින්නේ නැහැ. වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන දේවල් අතාරින්න හැම වෙලාවකදීම බලන්න පින්වත්නි වෙනස් වෙන්නේ නැත්තම් යමක් අල්ලගෙන ඉන්න. වෙනස් වෙනවා නම් පින්නතුනේ අතාරින්න. වෙනස් වෙන දේ අතාරින්න ඕන හැබැයි ගැටීමෙන් නෙවෙයි පින්නතුනේ අවබෝධයෙන්මයි. බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ මාවත සුවදායි මාවතක්. බුදුරජාණන් වහන්සේ කොතනකවත් පින්නතුනේ අපිව අනතුරුදායක මාවතක යවලා නැහැ. ඔබ ඔබේ ජීවිතේ වැඩියෙන්ම දුක් විඳේ මොනවා නිසාද කියලා බැලුවොත් එහෙම පින්නත්නි බලන්න අතහැරපු නිසාද අල්ලගත්තු නිසාද කියලා. මොනවා නිසාද? අල්ලගත්තු නිසා. දැන් අතහරින්න පුළුවන්ද? දැන් අල්ලගත්තු නිසා ඔච්චර දුක් විඳිනවා නම් දැන් අල්ලගත්තු දේවල් අතහරින්න පුළුවන්ද නැත්තම්? පුළුවන්ද? දැන් දන්නවා දුක මේක නිසයි. දුක විඳින බවක් දන්නවා. දුක විඳින්නේ මේක නිසා කියලා දන්නවා. දුකක් දන්නවා දුකට හේතුවක් දන්නවා දැන් පුළුවන් ද අතහරින්න? පුළුවන්ද පින්වත්නි? අතහැර ගන්න පුළුවන්ද? දැන් එහෙනම් ඔබ කොහොමද ප්‍රඥාවන්තයි කියන්නේ? කරුණු දන්නවා. කරුණු දැනගත්තට පින්නතුනේ දුක දුක හැටියටත් දන්නවා වුණත් එතනින් ගැලවෙන්න තාම පින්නතුනේ අපිට බෑ. ඒක නිසා තමයි කියන්නේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කියලා. මේ ලෝකේ පිහිටලා තියෙන්නේ දුක මතමයි. දුකේමයි ඇලෙන්නේ. සැපය කියලා ඇලෙන්නෙම දුකක පින්නත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ පින්නත් ඇති වෙන දේවල් නැති වෙනවා කියලා දකින්න. හැම වෙලාවකදීම ඒ සියලු දේවල් ඇති වෙන බව නැති වෙන බව කාරණේ දැනගෙන අවබෝධයෙන් කලකිරෙන්න පින්නත්. මේ දේවල් අල්ලගන්න තියෙන වෙහෙසක් විතරයි. හරියට මොන වගේද? මහා නොහික්මුණු කුලප්පු වෙච්ච පින්වත්නි කුළු හරකෙකුගේ කරේ ගැට ගහලා කඹයක් ඒ කඹේ අනික් කෙළවර අල්ලගෙන ඉන්නවා බොහොම තදින් ඔබ. දැන් මොකද වෙන්නේ? ඔබට වෙන්නේ පින්වත්නි මේ කුළු හරක දුවන දිවිලි සියල්ලම ඔය ඇතන්ටත් දුවන්න වෙනවමයි. විඩාව තේරෙනවා, වේදනාව තේරෙනවා, දුවන්නේ කටුමඳුරක් උඩින් කියලා තේරෙනවා, වලවල් වල වැටෙනවා කියලා තේරෙනවා. හැබැයි එක දෙයයි කරන්න තියෙන්නේ ඔය ඇතන්ට ඒක කරගන්න සිතුවිල්ල පහළ වෙන්නේ නැහැ. මොකද්ද? අත් දෙක බුරුල් කරන එක විතරයි. හැබැයි පින්වත්නි කඹේට තියෙන ආසාවෙන් ඉඳලා ඒක අතහරින්නෙත් නැහැ අපි. ඒක අතහරින්නේ නැහැ. ඒක නිසා මොකද කරන්නේ? පින්වත්නි අර වේදනාවම විඳ පින්වත්නි මහා දුක් ගොඩක් මැද අපි දුවනවා. පුංචි දෙයයි සැපය වෙනුවෙන්, සැනසෙල්ල වෙනුවෙන්, සුවය වෙනුවෙන් කරන්න තියෙන්නේ අතහරින එක විතරයි. අතහරින එකම විතරයි පින්වත්නි. මනසින් අතහරින්න ඕනේ. සිතෙන්ම අවබෝධයෙන් අතහැරියානම් පින්වතුනේ මේ ලෝකේ ගලන ගඟ කොපමණ දුරකට ගැලුවත් අපිට ගැටුමක් නැහැ. හමන සුළං රැල්ල මාවත් නිවාගෙන තව කී දෙනෙක් නිවුවත් මට ගැටුමක් නැහැ. පිපෙන මල් පර වෙලා වැටුණට හිතට දුකක් නැහැ. හැදුණු ගෙඩි ඉදිලා බිම වැටුණට Taman දන්නවා ඒ ගෙඩිය තවත් ගහක් උපදවන බව.
කොච්චර නිදහස් ගමනක්ද බලන්නකෝ. එහෙනම් අතහරින්න තියෙන කඹයක් නෙවෙයිද අපි මේ අල්ලගෙන දුක් විඳින්නේ. දැන්වත් අතහරින්න කැමතිද? පින්වත්නි, හිතලා බලන්න අතහැරපු තැන සැපයි කියන්නේ ඒකයි. ඒත් අපිට අතහරින්න බයයි. අතහරින්න බයක් තියෙනවා. සිහිනුවන උපද්දව ගන්න පින්වත්නි. දැනුගත්කම් දහම් කරුණු අපි මොනතරම් දැනගත්තත් පින්වතුනේ ජීවිතය ඉස්සරහා අපි මේ ධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න දන්නේ නැත්නම් අපි එතනදී අසමත්ද නැද්ද? අපි එතනදී අසමත්. සුලං රැල්ලක් වගේ වෙන්න. නිදහසේ හමන්න. දෙම්ම කල්පනා කරන්න එපා ඉස්සරහට යනකොට ගහක් හම්බ වෙයිද? ඒ ගහ ළඟින් මං දකුණු පැත්තෙන් හමාගෙන යනවද වම් පැත්තෙන් හමාගෙන යනවද? තව ඒක පහු කරගෙන යනකොට මල් වත්තක් හම්බ වේවි. ඒක උඩින් නම් යනවමයි. හැබැයි තව ටිකක් දුර යනකොට මාළු මාකට් එකක් හම්බ වේවි. මං ඒකෙන් නම් කොහොමටවත් යන්නේ නැහැ. තව ඉස්සරහට යනකොට පර්වතයක් හම්බ වේවි. මට එතනදී බාධා වෙයිද? කොහෙන් යනවද? එච්චර දේවල් හුලං රැල්ලක් හිතන්නේ නැහැ පින්නතුනේ අපි හිතුවට. ඒ නිසා නිවනට සාදුකාර නොදුන්නට හුලං රැල්ල අපිට වඩා නිවනක් විඳිනවා. එහෙත් සාදුකාර දෙන අපි තාමත් පින්නතුනේ නිවනට සාදුකාර දෙදී පිච්චෙනවා. සිද්ධ වෙන සිදුවීම් වලට සිද්ධ වෙන්න ඉඩ දෙන්න. අවබෝධයෙන් ඒ සියල්ල දකින්න, දැකලා නික්මෙන්න. ඔබ සියලු දෙනාටම නිවන් පිණිස මේ දේශනාව හේතු වේවා.